භග්ගවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පභං එත්තාපෝච පඨවීච තේජෝ වායෝ නගාදති එත්තදී ගංච රස්සංච අනුං ධූලං සුභාසුභං එත්තනාමංච රූපංච අසේසං උපරුජ්ජති විඤ්ඤානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි අද දවසෙත් මේ පින්වතුන් මේ උතුම් පුන් පොහොය දිනේ සෝදානම් වන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් විසින් බොහෝ සත්වයන්ගේ හිතසුව පිණිස බහුජන හිතාය බහුජන සුඛාය බොහෝ සත්වයන්ගේ සුවය පිණිස ලෝකයට දේශනා කර වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිඳක් කාල වේලාවට අනුව කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට මාස කිහිපයක් පුරාවටම මේ උතුම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය සෑම පුන් පොහෝ දිනකම මේ වෙලාවේදී අපි සාකච්ඡා කරගෙන ආවා. පින්වත්නි අපි බොහොම සරල නමුත් ජීවිතයේ ප්‍රායෝගික භාවිතාව පිළිබඳව ධර්මානුකූලව හිතන සිතවිලි රටාවක් පසුගිය ධර්මදේශනාව ඔස්සේ ඇති කරගත්ත නිසාම අද දවසේ මේ උතුම් ධර්මදේශනාව සිද්ධ කිරීම සඳහා මාතෘකා කළ විශේෂ ගාථාවක් මේ ගාථා ධර්මයේ ඇතුළත් වන්නේ දීඝනිකායේ කේවඩ කියන සූත්‍රයේදී මේ ගාථාවෙන් පින්වත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විස්තර කළේ නිර්වාණ ධාතුව පිළිබඳව. අපේ මේ බෞද්ධ ජනතාව මම දැකලා තියෙනවා බොහෝ දෙනෙක් නිවන් දකින්න පුදුම පොරයක ඉන්නවා. හැබැයි මේ පුදුම පොරයක හිටියට මේ පොරයත් පින්වත්නි භවගාමී ගමනේ භවය පෝෂණය කිරීම කියන්නේ බොරුවෙන්, සෝබනයෙන්, මාන්නයෙන් වගේ මහා අපි එකට පාවිච්චි කරොත් හරීම කෝලම් ජීවිතයක් ගත කරනවා මිසක සැබවින්ම බුදුදහමේ ප්‍රායෝගිකත්වයෙන් පළනෙලා ගන්න සමාජයක් නම් පින්වත්නි අද වෙනකොට ලක්දිව ඇතුළේවත් බොහෝ තැන්වලත් අපිට දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේකට හේතුව තමයි ඇතමුන් මේ නිර්වාණ ධාතුව පිළිබඳව දන්නේ නැහැ. ඇතමුන් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ වටිනාකම දන්නේ නැහැ. ඇතමුන් Taman ලැබපු මනුෂ්‍ය ජීවිතේ ඵලය මොකක්ද මේකේ තියෙන වටිනාකම මොකක්ද අපි කියන්නේ මේකේ වැලියු එක පිළිබඳව තේරුම් ගන්නේ නැහැ. මේ තේරුම් නොගැනීම නිසාම බොහෝ අය පින්වත්නි මේ උපත විපත කියන අන්ත දෙකෙන් කෙලවර වෙච්ච ජීවිතයේ මැද උපතෙන් පටන් අරගෙන විපතින් කෙලවර වෙන ජීවිතේ සැපත හොයමින් ගත කරනවා විනා ඔවුන් කිසිම දවසක තේරුම් ගන්නේ නැහැ බොහෝ දිව්‍ය විමානවල සඳළුතල තිබෙන්නේ නැති බවට. පිටති බොහෝ මිනිසුන් සැප ලැබුවේ ගල් ගුහා ළඟ ගස් මුල් යට බොහොම හුදකලා ජීවිතයට මිසක් භෞතික සම්පත්තීන් එකතු කර ගැනීම මත සැපය කියලා එකක් කෙනෙකුට ලැබෙනවා නම් කවදාවත් මගේ බුදුරජාණන් වහන්සේ බෝසත් අවදීයේදී රම්‍ය සුරම්‍ය සුබ මාලිගාව නැතහැරලා දාන්නේ නැහැ. කිසිම දවසක යශෝදරා වැනි ලෝකයට පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ කාන්තාවක් අතහැරලා දාලා දුෂ්කර ක්‍රියා කරන්න හිත හදාගන්නේ නැහැ අවුරුදු ගණනක් පුරාවටම. තමන්ට ඉපදිච්ච රාහුල එකම පුතා
අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට පුතෙක් ඉපදිච්ච දවස කොච්චර වටිනවද? රාහුලෝ ජාතා බන්ධනං ජාතෝ කියලා Tamanගේ පුතාව අතහැරලා දාලා මේ ජීවිතෙන් එළියට යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ ජීවිතය කියන රාමුවෙන් එළියට ගිහිල්ලා දේශනා කරපු නිර්වාණය පිළිබඳව අපේ මිනිස්සු ජීවිතය ඇතුළෙම කල්පනා කරන්න හැටි හරි පුදුමයි. පින්වත්නි මේ ලෝකේ හරිම අවර්ණයි. මේ අවර්ණ ලෝකේ වර්ණ ගන්වන්න ගියොත් ඒක හරිම සිල්ලර හීනයක් බවට පත් වෙලා පරාජිතය වගේ මේ දෙන්න සිද්ධ වෙයි. එනිසා මේ අවර්ණ ලෝකේ වර්ණ ගන්වන රේස් එකේ ඉන්න බොහෝ දෙනෙක් ජීවිතය අවසන් කරන්නෙම හිස්සතින් කියන එක බොහෝ දෙනෙක්ට අමතක වෙලා. සාමාන්‍ය පෙළ, උසස් පෙළ, ශිෂ්‍යත්ව මේවා මේ ජීවිතයට අයිති දේවල්. ජීවිතෙන් එතර වෙන්නේ යන කෙනෙක් මේ රාමුවෙන් එළියට කඩාගෙන හිටියේ නැත්තම් පිටින්ද මේ බොහෝ ඇත්තෝ හරි බයයි මේ කට්ට කඩා ගන්න. තමන් යට වෙලා ඉන්න රාමුව කඩාගත්තොත් දැන් සමහරුන්ට අපි බණ කියලා ඉවර වෙනකොට අහනවා අනේ ස්වාමීනි මේ වහනකොට අපේ පෞල් ජීවිතය අපිට එපා වෙනවනේ. අපිට කලකිරෙනවනේ. අපිට මේ වගේ යන්න හිතෙනවනේ. ඉතින් දෙයියනේ කට කැඩෙනකම් බණ කියන්නේ ඒ වගේ තියෙන අසාර ස්වභාවය ගැන නෙමෙයි. ඒ වගේ තියෙන නිස්සාර ස්වභාවය ගැන නෙමෙයිද? අනාගාමී අරිහත් ඵලවලට ගියාම කාමච්ඡන්ද ව්‍යාපාද ආදී දේවල්, කාමරාග පටිඝ කියන දේවල් අනුශේ වශයෙන්ම ප්‍රහීන වෙන තැනක සැපය පිළිබඳව නෙමෙයිද අපි මේ බණ කියන්නේ. පින්වත්නි එනිසා මේ ජීවිතය පිළිබඳව යමෙක් නිවැරදිව කල්පනා කළොත් අන්නේ නිවැරදිව කල්පනා කරන කෙනෙක්ට අවශ්‍ය කරන පදනම තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය මේක ගාථාවකට කැටි කරලා විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං කියන ගාථාවෙන් දේශනා කළේ. පින්වත්නි මම ගියවර බහුජන හිතාය වැඩසටහනේදී ඔබට සිහිපත් කළා අපි ඊළඟ ධර්ම දේශනාව ඉඳන් මේක ටිකක් ඈතකට ගෙනියන බව. මේක ටිකක් ගැඹුරකට අරගෙන යන බව. අපිට දැන් ඒකට කාලය හරි. හැමදාම එකම තැන එකම දේ එකම විදියට අහා ඉන්නවට වඩා දවසින් දවස ධර්ම කාරණාවකින් පෝෂණය වීමයි අපි ධර්ම දේශනාවක් ශ්‍රවණය කරද්දී සිද්ධ වෙන්න ඕනේ. එනිසාම මේ ගාථාව මම මුලින්ම අර්ථ විග්‍රහ කරලා පෙන්වන්නම්. මේ ගාථාව හරියම සොඳුරු ගාථාවක්. නිර්වාණය කියන එක පිළිබඳව දුන්න නිර්වචනය තමයි මේ ගාථාවෙන් දේශනා කළේ. විඥානං නිර්වාණය කියන එක දකින්න වෙන්න පින්වත්නි සිතින්. සිතින් දැනගත යුත්තක් මිසක් නිර්වාණය කියලා සැබවින්ම කොහේවත් තැනක් නැහැ. ඒ කියන්නේ කොහේවත් ප්ලැට්ෆෝම් එකක්. ඒ කියන්නේ අපිට ෆ්ලයිට් එකේ යන්න පුළුවන් තැනක් නෙමෙයි නිර්වාණය. අපිට ට්‍රේන් එකක, බස් එකක, බයිසිකල් එකක පයින් යන්න පුළුවන් තැනක් නෙමෙයි නිර්වාණය. ඒ කියන්නේ ඒක ලෝකයේ පිහිටපු තැනක් නෙමෙයි. කාම භූමි, කාමාවචර, රූප භූමි, රූපාවචර, අරූප භූමි, අරූපාවචර කියන මේ භූමි ත්‍රය එක්මවපු තැන. ලෝකය කියන එක ගන්නකො. ලෝකයේ කියන එකට අයිති වෙනවා කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය. නිර්වාණය කියන එක පින්වත්නි මෙන්න මේ භූමි ත්‍රයම ඉක්මවපු තැනක්. ඒ භූමියට කියන විශේෂ නමක් තමයි ලෝකෝත්තර භූමිය. හැබැයි ලෝකෝත්තර භූමිය කියන එක කොහෙවත් තියෙන තැනක් නෙමෙයි. ලෝකෝත්තරයයි කියලා කිව්වෙම ලෝකයෙන් එතර වෙච්ච තැනක්. ඒ කියන්නේ ලෝකේ නැති යම් තැනක් තියෙනවන ඒක පින්වත්නි අතින් පයින් කටින් කනින් නාසෙන් අල්ලගන්න පුළුවන් එකක් නෙමෙයි. අන්න ඒකයි කිව්වේ විඥානං සිතින් දත යුක්තක්. නිර්වාණය කියන එක අහුවෙන්නේ සිතට. අනිදස්සන. අනිදස්සනං කියන්නේ ඇහෙන් දකින්න පුළුවන් තැනක් නෙමෙයි. නිදර්ශනයක් පෙන්වන්න බෑ මෙන්න මේ වගේ කියලා. මොකද ඇහෙන් දකින්න පුළුවන් තැනක් නෙමෙයි. අනන්තං. උපාද වය කියන අන්ත දෙක නැති. සබ්බතෝ පබං. බොහෝ තොටුපළවල් නැති. මොකද්ද මේ තොටුපළවල් කියලා කියන්නේ? දැන් පින්වදින් මුහුද ගන්න. මුහුදට එක එක තැන් වලින් ගල් කිස්සෙන් බහින්නත් පුළුවන්, බැල්ලවත්තෙන් බහින්නත් පුළුවන්, දෙහි වලින් යන්නත් පුළුවන්. අපි ගියාම ගාලු මෝදරින් බහින්නත් පුළුවන්, ත්‍රිකුණාමලයේ පැත්තට ගියාම එහෙන් යන්නත් පුළුවන්. කොහින් බැස්සත් මහ මුහුදමයි වගේ ආනාපාන සතිය වේවා, මරණ සතිය වේවා, අනිත්‍ය වේවා, දුක්ඛ භාවනාවක් වේවා, අනාත්මයක් වේවා, දසකසීනයන් වඩලා වේවා, කිසියම් හෝ කර්මස්ථානියක් පාදක කරගෙන බොහෝ තොටුපළවල් තියෙනවා. කර්මස්ථාන ගණනාවක් තියෙනවා. මේ ගණනාවෙන්ම බහින්න පුළුවන් හරි අපූර්ව තැනක් තමයි නිර්වාණය කියන මහා සාගරය. තොටුපළවල් රාශියක් තියෙන තැන. Tamanට කැමති රුචි තැනකින් මේකට බැහැ ගන්න පුළුවන්. සබ්බතෝ පබං. එත්ත ආපෝච්ච පඨවීච තේජෝ වායෝන ගහදති. මේ ගාථාව පොඩ්ඩක් තේරුම් ගන්න. නිර්වාණය පින්වත්නි පඨවි කියලා ස්වභාවයක් නැහැ. ආපෝ කියලා ස්වභාවයක් නැහැ. තේජෝ වායෝ කියලා ස්වභාවයක් නැහැ. එත්ත දීගංච රස්සංච අනුන් තූලං සුභාසුභ. දිග කොට භාවයක්, ලොකු පොඩි භාවයක්, සුභ අසුභ භාවයක්. අභිධර්මයෙන් මේවට කියන උපාදාය රූප කියලා.
කියන්නේ මේ හොඳ දේවල්, නරක දේවල්, ලොකු දේවල්, පොඩි දේවල්, දිග දේවල්, කොට දේවල් එහෙම එකක් නිර්වාණය නෑ. නාම රූප එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. නිර්වාණය පින්වත්නි මේ නාම රූප යන විවහාර ස්කන්ධ පහ අසේසං උපරුජ්ජති. ඉතිරි නැතුව නිරුද්ධ වෙන තැන. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. හරි. දැන් මගේ රත්තරන් පින්වත්නි අපි මේ ජීවිතේ ගෙවාගෙන ගිහිල්ලා චුති චිත්තටපත් වෙනවා. කියන්නේ චුති චිත්තේ පහළ වෙනවනේ මැරෙනවා. මැරුණට පස්සේ මේ කතන්දරේ ඉවර නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. මැරුණට පස්සේ මේ කතන්දරේ ඉවර නැහැ. ඔබ රැස් කරගත්තු පුඤ්ඤාභි සංකාරයක් නැත්නම් පුණ්‍ය ශක්තිය අපුඤ්ඤාභි සංකාරයක් අකුසල කර්මයක් හේතු වෙලා ඔබට ආයිත් තැනක උපදින්න සිද්ධ වෙනවා. ඔබ මේ කරගන්න සිතින් කරගන්න අකුසල කර්මයට අනුරූපීව නැවත ඔබට සිත් පරම්පරාවක් පහළ වෙනවා. ඒ සිත් පරම්පරාවට අනුරූපී රූප පරම්පරාවකුත් එක්ක. ඒ කියන්නේ ඔක මෙහෙම කිව්වහම තේරෙනවා. ඔබ බල්ලෙක් වෙන්න කර්මයක් කරොත් නැට්ටක් වෙන්න ප්‍රාර්ථනා කරන්න ඕනේ. හරකෙක් වෙන්න කර්මයක් කරොත් අන් දෙකක් ලැබේවා කියලා අමුතු මේ පහන් පත්තු කළ මල් පත්තු කරන්න ඕනේ. ඔබ අදාළ කර්මය කරගත්තොත් ඊට අනුරූපී රූප කලාපයන් ඔබට ලැබෙනවා. ඒක තමයි මේ කර්මයේ ස්වභාවය. ස්වභාව ධර්මයේ නීතිය, universal truth මේ ලෝක සත්‍යතාවය. අපි කියන්නේ the rule of the world මේ ලෝකයට අයිති නීතිය. මෙන්න මේ නීති පද්ධතිය ඇතුලේ අපිට සිද්ධ වෙනවා මේ ඇත්තට මුහුණ දෙන්න. යා දිසං වපතේ බීජං තා දිසං හරතේ පලං. ඔබ යම් හොඳ දෙයක් කළොත් ඔබ ඊළඟ උප්පත්තිය ඒ ආකාරයේ තැනක සකස් වෙනවා. වර්ණ රූපයක්, උසමහත රූපයක්, ප්‍රසාද ජනක රූපයක්, අනිත්‍යයි විශ්වාස කරන වචන ඇති ජීවිතයක්, පරිවාර සම්පත්තියෙන් යුක්ත ජීවිතයක්. මේවා පින්වත්නි කර්මයත් එක්ක ඔබට ලැබෙන දේවල්. අකුසල කර්මයක් කරොත් ගොළු බෙල්ලෙක් වෙන්න පුළුවන්, හැකරල්ලෙක් වෙන්න පුළුවන්, නයෙක් වෙන්න පුළුවන්, ගැරන්ඩියෙක් වෙන්න පුළුවන්, පිඹුරෙක් වෙන්න පුළුවන්, පත්තෑයෙක් වෙන්න පුළුවන්, ප්‍රේතෙක් වෙන්න පුළුවන්, නිරිසතෙක් වෙන්න පුළුවන්. මේ වගේ තැනකට ඔබට යන්න පුළුවන්. දැන් අපි කල්පනා කළොත් එහෙම මෙහෙම මට ආපහු උපදින්න නැතුව ඉන්න තියෙනවා නම් හොඳයි. ඒ වගේ මගේ පින්වත්නි මේ හිතලා බලලා ආපහු උපදින්න නැතුව ඉන්න බෑ. ලෝකයේ ස්වභාවය තමයි සත්වයක් චුතියටපත් වුනොත් උපාදානයන් තියෙනවා නම් තණ්හාව ෂේ කරලා නැත්තම් මේ බෝධි පූජාතිය ප්‍රාර්ථනා කළා කියලා අපිට නිවන් ලැබේවා අපි ආපහු නූපදීවා කියලා නූපදී ඉන්නේ නැහැ. එච්චර ලේසියෙන් නිවන් යන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ ওই කතාව අපිට දේශනා කරනවනේ. එනිසා ආයිත් උපදින්න වෙනවාමයි. යම් සත්වයක් මෙන්න මෙහෙම නැවත තැනක ප්‍රතිසන්දිය ලැබුවොත් එතනදී නාම රූප කියන එක නිරුද්ධ වුණේ නැහැ. නාම රූප පරම්පරාව නැවත හටගත්තා. පින්වත්නි මෙන්න මේ නාම රූප නොසිඳී පවතින නැවත හටගන්න ස්වභාවයට කියනවා සංසාරය කියලා. කන්දානංච පටිපාටි ධාතු ආයතනානිච අබ්බෝචින්නම් වත්තමාන සංසාරෝති පෞච්චති. ස්කන්ධ ධාතු ආයතනවල මේ චිත්ත පරම්පරාවත් රූප පරම්පරාවත් නොසිඳී නැවත හට ගැනීමට කියනවා සංසාරය කියලා. එතකොට නිර්වාණය කියන්නේ මොකක්ද? ඒක හොඳට තේරුම් ගන්න. යම් තැනක ස්කන්ධ නිරුද්ධ වුණාට පස්සේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන නැත්නම් නාම රූප දෙක නැවත වාරයක් හටගන්නේ නැති ස්වභාවයකටපත් වුණා. කොයි වගේද? නිබ්බන්ති දීරා යතා යම් පදීපෝ. පහනක් නිවිලා ගියාට පස්සේ ඒ දැල්ල නැවත එතන හටගත්තේ නෑ වගේ. දැන් ඒ දැල්ල එතන නිවිලා වෙන තැනක හටගත්තේ නෑනේ. දැල්ල නිවිලා ගියා. රතන සූත්‍රයේ තියෙන්නේ. ඒ වගේ යම් ස්කන්ධයක් නිවිලා ගියොත් චුතියටපත් වුණාට පස්සේ සිතට ආපහු ප්‍රතිෂ්ඨාපනයක් ලබන්න ප්ලැට්ෆෝම් එකක් නැත්නම් භූමියක්, කාම භූමියක්, රූප භූමියක්, අරූප භූමියක් නොලැබුණොත් ඒ ස්වභාවයට කියනවා නාම රූප නිරුද්ධ වෙච්ච තැන. පින්වත්නි නිර්වාණය කියලා කියන්නේ ඔන්න ඔතනට. එතකොට මේ නිර්වාණය ආපහු ඔබ නැහැ. හොඳට මේක තේරුම් ගන්න. රූප නැහැ. පින්වත්නි මේක හරි සනීපයිනේ. පිස්සන් කොටු නැහැ. බන්ධනාගාර නැහැ. පිළිකා රෝහල් නැහැ. හිරගෙවල් නැහැ. උසාවි නැහැ. පොලිසි නැහැ. වැඩ කරන්න ඕනේ නැහැ. ඉස්කෝලේ යන්න ඕනේ නැහැ. දරුවෝ නැහැ. බිරින්දෑවරු නැහැ. කිසිම දෙයක් නැහැ. ඇත්තටම නිර්වාණය ඔබ ඉන්නවා එතන සැනසීමක් තියනවා නෙමෙයි. නිර්වාණය ඔබ නැහැ. ඔබේ නාම රූප මේ ජීවිතේ චුතියෙන් පස්සේ සිත් පරම්පරාව සිඳිලා යනවා. රූප පරම්පරාව නම් ටිකක් කල් කනත්තේ සොහොනියටට වෙලා තියෙයි. මොකද ඕක එකපාරටම දිරලා යන්නේ නැහැ. ඍතුජ රූප වලින්. දැන් කර්ම, චිත්ත, ඍතු, ආහාර කියලා රූප කොටාසෙන් තියෙනවනේ. කර්මජ රූප සකස් වෙන්නෙත් නැහැ. චිත්තජ රූප සකස් වෙන්නෙත් නැහැ. ආහාරජ රූප සකස් වෙන්නෙත් නැහැ. හැබැයි ඍතුජ රූපයන් නිසා මේ ඔබේ මිනිය, මල කඳ, මල මිනිය ටික දවසක් ලෝකේ පවතින්න පුළුවන්. හැබැයි සිත ආපහු තැනක ගිහිල්ලා හටගත්තේ නැති නිසා ආයිත් ඔබට රූපයක් සකස් වෙන්නේ නැහැ. එතකොට නිර්වාණය ඔබ නැහැ. මේක කියපු ගමන් අපේ
අම්මලා පවා ඉස්සර මට කියලා තියෙනවා අපේ ස්වාමීන් වහන්සේ නිර්වාණය අපි නැත්තම් මොකක්ද මේ නිවන ඇති සැපේ. අපිට නම් එහෙම නිවනක් එපා. මේ තමයි මිනිස්යාගේ මෝඩකම. මේ තමයි මිනිස්යාගේ අවිද්‍යාව. පින්වත්නි. මේ ජීවිතේ ඔබට වැඩ කරන්න වෙලානේ දැන්. හිතන්න උදේ නැගිටලා හවස් වෙනකන් ජීවිතේ අනන්ත දුකක් විඳින්න වෙලාද නැද්ද? වෙලානේ. ඇයි? මං අහන්නේ ඇයි? ඉගෙනගෙන උපාධි කරලා රස්සා කරලා හම්බ කරන්න මේ උදේ ඉඳන් රෑ වෙනකම් මැරිලා ආයිත් රෑටත් OT එකක් හරි කරගන්න පුළුවන් නම් හොඳයි කියලා ජීවිතේ හිතලා අද රෑ ගියාම හෙට උදේ ආයි වැඩට එන්නත් ඕනි. හෙට ගියාම අනිද්දා එන්නත් ඕනි. ආයතන වලින් බැනුම් අහගන්න ඕනි සමහරක් තැන්වලදී. මේ මහන්සි වෙන්න වෙලා තියෙන්නේ ඇයි? මං ඔබින් අහනවා. මේ ජීවිතේ පෝෂණය කරන්න හොඳයි. මම දැක්කා පාර එනකොට අපි දකිනවා වයසට ගිහිල්ලා ඉන්න මිනිස්සු. ලෙඩ වෙලා ඉන්න මිනිස්සු. මරණයටපත් වෙච්ච මිනිස්සු. පින්වත්නි මේගොල්ලන්ගේ අතීත ජීවිතේ පරීක්ෂලා බැලුවාම මේ මිනිස්සුත් අපි වගේම මේ ජීවිතේ පෝෂණය කරගන්න උදේ ඉඳන් හවස් වෙනකන් නැහිච්ච මිනිස්සු. මේ ජීවිතයට කන්න දෙන්න නැහිච්ච මිනිස්සු. එහෙම නැහිලා පෝෂණය කරපු ජීවිතයේ අවසානයේදී කුදු වෙච්ච කොන්දක් දීලා නම් ලෙඩ වෙච්ච ශරීරයක් දීලා නම් අවසානයේදී මලකඳක් බවට පත් කරලා බලලෙක් වගේ කනත්තක යටට වල දාන්න ආදාහනාගාරයක අලු කරලා දාන්න නම් මේ ජීවිතය ඔබ පෝෂණය කරන්නේ. ඔබ කොච්චර හිස් ජීවිතයක්ද මේ ගත කරන්නේ? කොහෙද ඔබ මේ දුවන්නේ? කෑම මළු උස්සන් උදේ නැගිටලා හවස් වෙනකන් නාලා පොවල කවල නිදි කරවල අරව මේවා ගාවලා සකස් කරන ජීවිතයේ අවසානයේදී දෙන්නේ බැරහිලි වෙච්ච මූණක් නම් සුදු වෙලා ගිය කොණ්ඩයක් නම් කන් එහෙම කඩාගෙන වැටිච්ච ජීවිතයක් නම් ඒ විතරක් නෙමෙයි. තව ඕකට ව්‍යාධිය කියන එකත් එකතු වෙනවා. එතකොට නහයෙන් කටින් බට දාගෙන අර සමහරු නහයෙන් බට දාගෙන හුස්ම ගන්නවා පින්නත් හරක් හුස්ම ගන්නවා වගේ මිනිස්සු. හුස්ම ගන්න බැරුව ඌරෝ මැරෙනාට පස්සේ අර බෙරිහන් දෙන මිනිස්සු ඔබ දැකලා නැද්ද? ඇඟට පතට කටු ගහලා නහයට බට ගහලා උගුරකට කපලා බට ගහලා අසෝචි මුත්‍රා මාර්ග වලට බට ගහන ජීවිතයක් නම් අවසානයේදී මේ අසත්පුරුෂයා මට දෙන්නේ. ඇයි ඔබ මේ අසත්පුරුෂයා පෝෂණය කිරීමේ මහන්සිය? කොහෙද මේ දුවන්නේ? මොනවද මේ හොයන්නේ? මේ ජීවිතෙන් සපක් නම් හොයන්න එපා. මේ ජීවිතය කොයිතරම් වායු සමීකරණ මැද්දේ වායු සමීකරණ දාලා හැදුවා. හීටර් මැද්දේ හීටර් දාලා හැදුවා. කන්න බොන්න ලෝකේ තියෙන හොඳම කෑම බීම දුන්නා. හොඳම ಜಾති උලලා මේ මූණකට පරිස්සම් කරගන්න හැදුවත් අවුරුදු 50යි 60යි මේ නාඩගම එතනින් ඉවරයි. තමන්ගේ මැගේ අසුචි දාගෙන තමන්ගේ මැගේ මල මුත්‍රා දාගෙන වෝටර් මෙට්‍රස් එකක් උඩ එහෙට මෙහෙට ඉන්න වෙන දවස වැඩි ඈතක නෙමෙයි පින්වත්නි. එදාට මම මේ කියනක ඔබ තේරුම් ගනි. හැබැයි එදාට ඔබ පරක්කුයි. මේ කතාව මේ වෙලාවේ තේරුම් ගත්තේ නැත්නම් මගේ රත්තරන් පින්වත්නි වයසට ගිහිල්ලා රුපියල් 10 20 තමන්ගේ චීත්තේ වාටිය ඇතුලේ ගහන දවස එනකොට මොලේ කුරුවල් වෙලා මොලේ විකාර වෙලා මේ කාම වස්තු පස්සේ දුවන ජීවිතේ කාම වස්තු පස්සේ දුවන ජීවිතේ මිනිස්යාට වෙන ලොකුම අපරාධය තමයි මේ කාම වස්තු අහිමි වෙලා යන එක. එනිසයි කියන්නේ මේ ස්කන්ධ පෝෂණය කිරීමෙන් වැඩක් නැහැ. හොඳයි. මේ ජීවිතේ දැන් ඔබ පරාදයිනේ. දැන් ඇත්තටම පරාදයි. ඔක තමයි ඇත්ත. තාම පරාද නෑ වගේ හිතෙනවා නම් තවත් තියෙනවා නෑ මේ ෆිනෑන්ස් එකේ වුණාට පස්සේ මට ගොඩ ගන්න පුළුවන් ජීවිතය කියලා තව දුවලා බලන්න. අන්තිමට හති වැටිලා මැරෙන්න වෙනවම මිසක් පින්වත් මේ ජීවිතේ සැප තියෙනවා නම් මගේ රත්තරන් පින්වත් අපි මහාන වෙනවද? අපිට මොකද ඔය පින්වත්තුලා හිතනවාද අපිට මේ කොයි හරි ඔළුවේ අමාරුවක් හැදිලා කැලේ ගිහිල්ලා මහානුනේ කියලා? සිද්ධාර්ථ කුමාරයා ජීවිතේ අතහැරලා දාලා ගියේ පිස්සු හැදිලා නෙමෙයිනේ. ආනන්ද නන්ද රාහුල වැනි මහ උතුමන් වහන්සේලා දිව්‍ය ලෝකෙ පිරිනිවන් පාපු උතුමන් වහන්සේලා බිහි වුණේ ගිහි ජීවිතේට පිස්සු වැටිලා නෙමෙයිනේ. දැන් ওই පින්වත්තුලා හිතන්නේ මේ මහාන වෙනවා කිව්වම මොකක් හරි ප්‍රශ්නයක් දහමුදුරනේ. දෙයි හාමුදුරනේ ජීවිතේම ප්‍රශ්නයක්ද නැද්ද? ලෝකේම ප්‍රශ්නයක්ද නැද්ද? ඊට වඩා මොනවද 아무තු ප්‍රශ්න? මේ දරුවෝ ගෙදරින් පැනලා යන ඒවා, ගෙවල් කඩාගෙන ඕවා මහා පුංචි දේවල්. ඕවා ලොකු දේවල් නෙමෙයි. ඒවා අර ලොකුවට සීරියස් ගන්න එපා. ජීවිතේම ප්‍රශ්නයක්. දුක්ඛේ ලෝකෝ පතිට්ඨිත. මේ හිස්තන ඔබට පේන්නේ නැද්ද පින්වත්නි? කරුණා කරලා යන්නකො සොහනකට. ගිහිල්ලා වලක් දිහා බලන්නකො. ජීවිතේ ජීවත් වෙලා ඉඳලා බලල්ලු වගේ මැරලා ගිය මිනිස්සුන්ගේ වලවල් උඩ කෝටන් ගහක් කෝටන් නිත්තක් විතර පැල කරලා ඉටිපන්දමක් දෙකක් ගහලා තියෙන හැටි බලන්නකො. ඔය පින්තුල්ලගේ ජීවිතය අවසානය එතන නෙමෙයිද? යන්නකො මල්ශාලාවක් පිටිපස්සට, යන්නකො මෝචරියක් ඇතුළට. ගිහිල්ලා ඩී ෆිෂර් එක දාලා තියෙන මලමිනියක් ඇදලා අරගෙන අල්ලලා බලලා ඔබලා බලන්නකො.
ඔබේ ජීවිතේ ඔබ අවසානයේ ඔය ඇඳන් ඉන්න ඇඳුමෙන් මැරුණා. මතක තියාගන්න ඔබේ ඇඟ කපලා ඇතුළට ලී කුඩු හරි මොනවා හරි දාලා ඔය ඇඳන් ඉන්න ඇඳුමෙම කෑල්ලක් ඇඟ ඇතුළට දාලා මහනවා මිසක් මගේ රත්තරන් පින්නත් නේ. 아무තු දේවල් ගේන්නේ නැහැ. මම දන්නේ ඔබට මේක තේරෙනවද? එක්ක මේක මගේ වචනවල දුර්වලතාවය. නැත්තම් ඔබේ නුවණේ මදිකම. පින්නත් නේ. මේ ස්කන්ධ සහිතව ගෙවන ජීවිතේ මේසා වෙහෙස කරයි නම් මේසා අනර්ථවත් නම් මේ වගේ නිස්සාර නම් හොඳයි. දැන් ඔබට හිතෙයි මෙහෙම. හරි හාමුදුරුවනේ. ආයිත්තරයක් මං උපදින්නම්කෝ. හොඳයි. ආයිත් ඔබ උපදින්න. ආයිත් මේ ස්කන්ධත් එක්ක උප්පත්තියක් ලබන්න. රටේ ඉන්න ජනාධිපති කෙනෙක්ගේ රජ කෙනෙක්ගේ බඩට යන්න. ඔබට ඒත් මහන්සි වෙන්න වෙනවා. ඒත් ඔබ මහන්සි වෙලා පෝෂණය කරන ස්කන්ධ අනිත්‍ය භාවයටපත් වෙනවා. ඒත් ඔබ අමාරුවෙන් පෝෂණය කරන ස්කන්ධ නැති වෙලා යනවාමයි. පින්වත්නි ඔබේ දරුවා දිහා බලන්න. ඔය දරුවා මේ දුවන ජීවිත රේස් එක අවසානයේදී මැරෙන්න දුවන රේස් එක. කරුණාකරලා ඔළුවට තට්ටුවක් දාලා නවත්ත ගන්න. කරුණාකරලා කියන්න මගේ රත්තරන් පුතේ. මේ ජීවිතේ මේ අම්මගේ දිහා බලපන්. අම්මා අවුරුදු 40ක් 50ක් මහන්සි වුණා. නමුත් මට අවසානයේදී ලැබුණේ මෙන්න මේ වයසට ගිය ශරීරයක් නේ. තව ටික කාලෙකින් අංශභාගී හැදෙන ජීවිතයක් නේ. තව ටික කාලෙකින් මැරලා යන්න වෙන ජීවිතයක් නේ. පුතේ උඹට හිතෙන්නේ නැද්ද ඔබ ඔය ජීවන ජීවිතේ වැඩක් නැහැ කියලා? එහෙමනේ අම්මා කෙනෙක් උපදෙස් දෙන්න ඕනේ. දැන් මේ වයසක උපාසකම්මල තාත්තලා ඉන්නව නේද? මේ ඇත්තෝ මේ අපි මේගොල්ලන්ට බණ කියනවා. හරිනම් ඒ උන්දලා ඒ ඇත්තෝ නේද අපිට මේක කියලා දෙන්න ඕනේ. පුතේ පොඩි හාමුදුරුවනේ මේකයි ජීවිතේ. අනේ සාදු සාදු ඔබ වහන්සේලා මහාන වෙච්ච එක ලොකු දෙයක්. අපිට බැරි වුණා අපි රැවටුණා. ඔබ වහන්සේලාට සාදු සාදු පුළුවන් නම් මගේ පුතාවත් ගන්න මගේ දුවවත් ගන්න. ඔබ අපිට කියලා දෙන්න ඕනේ. දැන් අපි මේ කටවල් කැඩෙනකන් අපි කියලා දෙනකොට අපෙන් තවත් ලැජ්ජ නැතුව ඇවිල්ලා අහනවා මේ ඇවිද ගන්න පණ නැහැ ක්ලචර්ස් වලින් රෝදපොටු වලින් ඇවිල්ලා අහනවා ආයිත් මනුස්ස ජීවිතයක් ලබන්න පුළුවන් පින්කමක් නැද්ද? දෙයි හාමුදුරුවනේ ආයි මනුස්ස ජීවිතයක් ලැබුවත් ඔච්චරයිද නැද්ද? ආයි දිව්‍ය ලෝකයකට යන්න අර එකපාරක් බුදුරජාණන් වහන්සේ කඩිරැලක් පෙන්නලා කියනවා ආනන්ද මේ කඩිරැලේ සක්විති රාජ්‍යත්වයෙන් නොලබපු කඩියෙක් අතීතේ මම දකින්නේ නැහැ කියලා. මේ සක්විති රාජ්‍යත්වය ලැබුවත් වැඩක් නැහැ. මණ්ඩහතු රජතුමා අවුරුදු 84000ක් කුමාර කාලේ 84000ක් යුව රජු කාලේ 84000ක් රාජ්‍ය කාලේ ශක්‍ර සම්පත්තියක් විඳලා දිව්‍ය ලෝකයේ තියෙන ශක්‍ර දේවේන්ද්‍රයාගේ සම්පත්තියක් විඳලා ඒත් කාම ආශාව ඇති වෙන්නේ නැතුවම පින්වත්නි මරණයටපත් වුණා නම් මහන්සි නැද්ද? අමාරු නැද්ද? තේරුමක් නැහැ කියලා හිතෙන්නේ නැද්ද? මේ බුද්ධෝත්පාද කාලයක් මනුස්ස ජීවිතේ ලැබපු කාලයක් කල්යාණ මිත්‍ර සේවනය ලැබෙන කාලයක් සද්ධර්මයේ ලැබෙන කාලයක් මේ කාලය තුළ මේකෙන් ප්‍රයෝජනය අරගෙන පින්වත්නි එතර වෙලා යන්න. ඔන්න නිර්වාණ ධාතුවේ වටිනාකම. ඇයි බලන්න යමෙක් මේ ස්කන්ධ ටික නැති වුණා නම් හරිද දැන් ඔහොම ගිහිල්ලා මේ පාර මැරෙනවමයි. ආයේ ඒක නවත්තන්න අමරණීය තෙල් හොයන්න යන්න එපා. මැරෙනවාමයි මහා සම්පatti සම්පත්තා යතා සත්තා මතා ඉද තත අහං මරිස්සාමි මරණං මම හෙස්සති. මේ මහා සම්පත්තියට පත්වෙච්ච දැන් අපි දන්නවා විදායක ජනාධිපති. ධූරය කියන්නේ මේ අපි වචනයට කියනවා ස්ත්‍රියක් පුරුෂයෙක් කරන්නේ පුරුෂයෙක් ගැහණියෙක් කරන්නයි විතරයි බැරි. මැරෙන්නේ නැතුව ඉන්න පුළුවන් වුණාද? සමහර විදායක ජනාධිපතිවරු ඇඟේ අතේ ඇඟිල්ලේ මුද්ද විතරක් ඉතුරු වෙන්න මැරුන්නේ නැද්ද මේ රටේ? විදායක ජනාධිපතිකම් මම බුදු වුණා කියනකම් සොය සත්තාම පුඤ්ඤිද්දී බුද්ධි ජිනද්දය. ඝාතේසි මරණං කිප්පං. බුදු පසේ බුදු උතුමන් වහන්සේලා ක්ෂණ මාත්‍රයක් ඇතුළත මාරේ අරන් ගියා නම් කාතුමාදිසකේ කතා. මා වෙන්නුන් ගැන කවර කතාවක්ද? පින්වත්නි මේ ජීවිතේ ඔබ මැරෙනවාමයි. ඒකෙන් ගැලවෙන්න එපා. ඔබ ඒකට ෆේස් කරන්න මුහුණ දෙන්න සූදානම් වෙන්න. ඔබ ලෙඩ වෙලා නහයෙන් කටින් බට දාගෙන උගුරකට පලාගෙන බට දාගෙන අසුචි මල මුත්‍රා මාර්ගවල බට දාගෙන වෝට මැට්‍රස් එකක හුලං මැට්‍රස් එකක එහාට මෙහාට කැරකි ඉන්න වෙන දවස වැඩි ඈතක නෙමෙයි මතක තියාගන්න. තමන්ගේ මැගේ අසුචි මල මුත්‍රා ගිහිල්ලා ඒවම ඇඟේ ඇලිලා කෑලි කුණු වෙලා ඒවට පණුව ගහන දවස වැඩි ඈතක නෙමෙයි. ඒකට ලෑස්ති වෙන්න. ඒකෙන් බේරෙන්න එපා. හැබැයි ඔබට පුළුවන් නැවත වාරයක් මරණයටපත් වීමෙන් වළකින්න. නැවත වාරයක් ස්කන්ධ පෝෂණය කිරීමේ දුකෙන් නවතින්න. නැවත වාරයක් ස්කන්ධ ලෙඩවීමේ දුකෙන් නවත්ත ගන්න. කොහොමද? ආයි උපදීම නවත්තන්න. මේ ජීවිතේ මරණයෙන් පස්සේ ඔබ ආපහු නූපදුණු. ඔබ ආපහු ඉපදුනේ නැති වුණා. පින්වත්නි, ආයිත් සැරයක් මේ ස්කන්ධ පෝෂණය කරන්න මහන්සි වෙන්න ඕනේ. වැඩට යන්න ඕනේ.
ආයිත් සැරයක් ලෙඩ වෙන ජීවිතයක් ලැබෙන්නේ නැහැ. ආයිත් සැරයක් වයසට යන ජීවිතයක් ලැබෙන්නේ නැහැ. ආයිත් සැරයක් මරණයට යන ජීවිතයක් ලැබෙන්නේ නැහැ. මෙන්න මේක තමයි නිර්වාණයේ තියෙන සැනසීම. ඇයි නිර්වාණී පින්වත්නි කිසිම දෙයක් නැහැනේ. තේරෙනවද මම මේ කියන එක? මේ ස්කන්ධත් එක්ක ගිහිල්ලා අපායට වැටුණා. දැන් සමහරුන්ට අපාය ගැන කියද්දි එන මේ සරල සුන්දර කතාවක් තමයි මේ උගත් කියලා පිරිසක් ඉන්නවනේ. ඒ උගත් පිරිස හරියට මේව තර්ක කරනවා. ඒගොල්ලෝ කියන සමහර කතාවක් තමයි මේ අපායට ගියාම අපිට පේන්නේ නෑනේ. ඒක හරීම අඥාන අව්‍යක්ත බොළඳ කතාවක්. ඇයි? දැන් මේ ජීවිතේ අර හොස්පිටල් එකට ගිහිල්ලා සේලයින් එකක් දෙනකොට කැනියුල එකක් ගහනකොට රිදෙන්නේ නැද්ද? පොඩි කට්ටක් ගහනකොට රිදෙනවා නම් ඊළඟ ජීවිතේ ඉපදුනහම ඒ ජීවිතේ වේදනාව ඒ සත්‍යය විඳිනවා. අපිට දැනෙන්නේ නැහැ. හැබැයි මේ යන ස්කන්ධ ටිකම ඒ ජීවිත මේ කැනියුල් එකක් ගහන එක ඉවස ගන්න බැරි නම් ඇඟේ චූටි කට්ටක් කැණුනහම අපිට ඉවස ගන්න බැරි නම් හිතන්න නිරයට දාලා යහුල් පාරවල් ගිනි යහුල් පාරවල් ගහනකොට ඒක දරාගෙන ඉන්න වුණොත් ඒ නිසා මේ මොන කතාව කිව්වත් ඔය ඕන කතාවක් කියලා මේකෙන් ගැලවෙන්න පුළුවන්. හැබැයි ස්වභාව ධර්මයට මුහුණ දෙන්න වෙන අවස්ථාවේදී මේකට එක්ස්කියුස් يعني සමාවක් නැහැ. අවසරයක් නැහැ. මේක තේරුම් අරගෙන පින්වත්නි එතර වෙලා යන්න. අනිත් එක තමයි මගේ රත්තරන් පින්වත්නි මේ කාමයන් තියෙනවනේ. මේ කාමයන් නැවිලා මහා මුලාවක් නේ. කියන්නේ මේ ඔය පින්වතුන්ලා කාම වස්තු කියලා කියන්නේ කාම සම්පත් කියලා කියන්නේ මේ ඇහ කන නාසය දිව ශරීරය කියන මේ පංචේන්ද්‍රයන් පිනවන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ. ඒ ඔක්කොම පැත්තකින් තියන්නකෝ නිවන. මේ කාමයන්ගේ තියෙන පීඩාව බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවානේ බහු දුක්ඛ බහු පායාස. හරීම දුක් සහිතයි. හරි ලස්සන කතා ටිකක් කියලා තියෙනවා බුදුරජාණන් වහන්සේ කාමයට උපමා ටිකක්. අට්ඨකංකලු උපමා කාම. මේ කාමියෝ කියලා කියන්නේ ඇට කෑල්ලක් වගේ කියලා. ඇයි? බලන්නකෝ මේ ඇට කැබැල්ලක් කියලා කිව්වේ ඇයි කියලා මේ බුදුරජාණන් වහන්සේගේ උපමාව බලන්න. හිතන්න බඩගින්නේ බල්ලෙක් ඉන්නවා. බඩගින්න ඉන්න බල්ලා මස් කඩයක් ගාවට ගියාට පස්සේ මස් කඩෙන් දානවා මස් කට්ටක්. දැන් මේ බල්ලා මේ මස් කට්ට අරගෙන ගිහිල්ලා කනවනේ. බල්ලා බඩගින්න ඉඳලා තමයි මේක කන්නේ. කනකොට බල්ලගේ බඩ පිරෙනවද? ඇයි? ඇයි පිරෙන්නේ නැත්තේ? පිරෙන්නේ නැත්තේ මගේ රත්තරන් පින්වත්නි අර කට්ටේ සාරවත් දෙයක්. කොච්චර කෑවත් කන්න අර බල්ලා රැවටෙනවා මෙන්න මේ චූටි වැඩක් වෙනවා. හරිද? ඔය කට්ටේ කැඩිලා කට්ට එන්න බල්ලගේ උඩුතල්ලේ. ඊට පස්සේ බල්ලගේ කටම තුවාල වෙලා බල්ලගේ දිවට ලේර හදනවා. මේ බල්ලා බල්ලෙක් නිසා රැවටෙනවා. සුනඛෙක් නිසා රැවටෙනවා. මේ කට්ටෙන් තමයි ලේ රහ දැනෙන්නේ කියලා. ඉතින් තමන්ගෙම ලේ රහ කර බල්ලා මේ මස් කට්ට හපනවා. කොච්චර හැපුවත් මහන්සි වෙනවා විතරයි බඩගින්න නිවෙන්නේ නැහැ. හැබැයි බල්ලා මේ කට්ටට ආදරෙයිනේ. ඔය පිටුතර දැකලා තියෙනවා සමහර බල්ලෝ ඉන්නවා. ඒ ළමයින්ට කට්ටක් දුන්නාම අරන් ගිහලා කොයි හරි වල දානවා. හරි. දාලා ඉවර වෙලා පහුවදාටත් ගිහලා හාරලා බලනවා තියනවාද කියලා. පහුවදාටත් ගිහලා හාරලා බලනවා. නිස්සාර දෙයක් පස්සේ නෙමේ දුවන්නේ. ඒකනේ කාමියෝ කියන්නේ ඔය ඇට කෑලි වගේ. ඔය පිංගුතුලා කොච්චර රූප අල්ලගෙන ඒ රූපයන් එක්ක සතුටු වෙන්න බැලුවත් ඔය අත්තන්ගේ කාමාශාව වැඩි වෙනවා මිස කවදාවත් එපා වෙයිද? විඳලා අනේ දැන් ඇති කියලා හිතෙන දවසක් එයිද? කොච්චර ඔය ආසාව පස්සේ දිව්වත් පිංගත්නි රූපය කියන්නේ මස් කට්ටක් වගේ. හපන්න බඩගින්න නිවෙන්නේ නැහැ. තණ්හා පිපාසය නිවෙන්නේ නැහැ. නිවෙනවා නම් කාලා බලන්න. විඳලා බලන්න. ඒ මදිවට වලක් දානවනේ. ගෙදරට ගිහිල්ලා දාලා ලොක් කරලා සවුන්දටත් ගිහිල්ලා බලනවා අඟහරුවාදටත් ගිහිල්ලා චුට්ටක් අර බලු වැඩේමයි කරන්නේ මිනිස්සු වෙලා. වෙනස නැට්ටක් ඇති නැති එක විතරයි. පින්ගත්නි මේ ඇට කැබැල්ල කොච්චර රූප කියන එක පස්සේ ශබ්ද කියන එක පස්සේ ගන්ධ රස ස්පර්ශ පස්සේ කොච්චර දිව්වත් වැඩක් නැහැ. වැඩක් තියෙනවා නම් මගේ පින්වත්නි මම ඔබට කියනවා අනේ දුවන්න අවුරුද්දක් දිව්වහම ඇති වෙයි කියලා. අවුරුද්දක් නෙමෙයි මැරෙනකන් දුවලා තමන්ගේ මහත්තයා නෝන මැරිලා ගෙදර ආපු වෙලාවට මිනිහත් හොල්ලලා බලනවා අනේ ආයිත් සැරයක් ඇස්සැරලා අපි දිහා බලන්න බැරිද? ආයිත් බලන්න බැරිද? අවුරුදු 50ක් 60ක් බලලා ඒත් ඇති වෙලා නැහැ. පපුව පිච්චෙන්න එනවා. පිස්සු හැදිලා සමහරව ඇදගෙන වැටෙනවා. සිහි නැතුව ඇදගෙන වැටෙනවා. ඇයි? මේ වෙහෙස තියෙන ඇටසැකිල්ල පස්සේ දුවපු නිසා. තව උපමාවක් කියනවා. මංස පේසු උපමා කාම. කාමියෝ කියන්නේ මස් කෑල්ලක් වගේ. රාජලියෙක් උගුස්සෙක් මස් කෑල්ලක් අරගෙන හසට වැදුනහම ඒ රාජලියට නිදහසක් නෑ. අනිත් පක්ෂීන් මස් කන පක්ෂීන් අනිත් උගුස්සු අනිත් රාජලියු ඒ මස් කෑල්ල දැහැගන්න අර පක්ෂියාට නොකරන කරදරයක් පින්වත්නි.
මස් කෑල්ල අල්ලගත්ත රාජලියට වටෙන් පිටෙන් ගොඩක් තර්ජන තියෙනවා වගේ කාමයෝ කියන මස් කැබැල්ල අල්ලගත්ත මිනිහයාට නිදහසක් නැහැ. දුවෙක් හදපු තාත්තා කෙනෙක් අවුරුදු 16ක් 17ක් වෙනකම් මස් කෑල්ල තියන් ඉන්නවා වගේ කොයි වෙලේ දැහැගෙන යයිද දන්නේ නැහැ. කොයි වෙලේ කඩාගෙන යයිද දන්නේ නැහැ. කොයි වෙලේ මරණයටපත් වෙයිද දන්නේ නැහැ. කොයි වෙලේ ලෙඩක් දුකක් හැදෙයිද දන්නේ නැහැ. කොච්චර ලෙඩ තියෙනවද දැන් කොවිඩ් කියයි, ඩෙන්ගු කියයි, නියුමෝනියා කියයි. කොයි වෙලේ මේ මස් කෑල්ල සතුරෙකු විසින් දැහැගෙන යයිද දන්නේ නැහැ කියන කල්පනාවෙන් කොච්චර අපිට මේක අල්ලගෙන පරිස්සම් කරන්න වෙලාද. මේක තේරුම් ගත්තු කෙනා ඔය ඇටක බැල්ල හපන්න යන්නෙත් නැහැ. දැන් බලන්නකො භික්ෂුව රූප බලන්න යන්නේ නැහැ. සබ් සින්දු අහන්න යන්නේ නැහැ. ගන්ධ රස ස්පර්ශ හොයන්නේ. අපිට දරුවෝ නැහැ. බෙරින්දෑව අපිට මස් කෑලි නැහැ අල්ලන්නේ. කොච්චර නිදහස පින්වත්නි කාගෙන්වත් ඇටැක් එකක් නැහැ. කැලේකට ගිහිල්ලා හිටියත්, ගල් ගුහාවකට ගිහිල්ලා හිටියත්, ගහක් මුලට වෙලා හිටියත්, පන් පැදුරක හිටියත්, මෙට්ටයක හිටියත් එකම සැනසීමක ඉන්න පුළුවන්. ඇයි? කිසිම තර්ජනයක් නැහැ. අපි කවදාවත් අපේ කුටි වලින් එළියට එනකොට යතුරු දාලා ලොක් කරලා ඉන්නේ නැහැ. කාටවත් ගන්න දෙයක් නැහැ. තිබ්බොත් ධර්ම පොතක් ඔය තියෙන එකක් අරන් ගියත් අපිට කමක් නැහැ. මොකද ගෙදරින් එනකොට කිසිම දෙයක් අරගෙන ආවේ නැහැ. සරමයි ෂර්ට් එකයි ඇඳගෙන ගෙදරින් ආවා මිසක් අනිත් යමක් ලැබුණා නම් ශාසනය තුලයි ලැබුණේ. ඒවා කවුරු ගත්තත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට මේ මස් කැබලි පෝෂණය කිරීමේ, මස් කැබලි අල්ලාගෙන ඉඳීමේ, මස් කැබලි ආරක්ෂා කිරීමේ මහන්සියක් නැහැ. තිනුක්කූපමාකාම තනහුලක් වගේ. තනහුලක් අල්ලගෙන පත්තු කර මොකක් වෙනවද? මෙහෙම ගිනිගෙන ගිහිල්ලා ඒ තනහුල අතෑරියේ නැත්තම් අවසානයේට මොකද්ද වෙන්නේ? තමන්ගේ අත පිච්චෙනවා. කාමයෝ කියන එක පින්වත්නි ඇවිලෙච්ච එකක්. මේක දරුවගේ මරණයෙන් අපිට අහිමි වෙන්න පුළුවන්. අපේ මරණයෙන් දරුවව අහිමි වෙන්න පුළුවන්. ජීවිතය කියන එක කොතනින් හරි කාම සම්පත්තියෙන් නැති වෙන්න පුළුවන්. සබ්බේහි මේ පියේහි නානා භාවෝ විනා භාවෝති. අබින්නම් පච්ච වෙක්කිතබ්බ. නිතර කල්පනා කරන්න. ඉත්‍යාව පුරුෂේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. මේ පැවිද්දන්ට විතරක් නෙමෙයි. ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා. නිතර කල්පනා කරන්න කිව්වා. මේව නැති වෙන්න තියෙන දේවල්. පින්වත්නි ඕක ඉක්මනට ඔළුවෙන් අතහැරලා දාන්න. නැත්තම් දරුවා පැනලා ගිය දවසක දරුවා කොයි හරි ගිහිල්ලා හැප්පිලා මැරිච්ච දවසක, තැලිලා මැරිච්ච දවසක දරුවට නියුමෝනියාව හරි මොකක් හරි ওই රෝගයක් හැදිලා මැරිච්ච දවසට ඔබට පිස්සු හැදෙයි පින්වත්නි. මේ කාමයෝ නම් තනහුලක් වගේමයි, ගිනි අඟුරු වලක් වගේමයි. එළියට රස්නේ පේන්නේ නැති වුණාට වැටුනොත් පිච්චිලා යනවා. අල්ලන්න නම් එපා. පිච්චිලාම යනවා. මේවා ගැන කියන්න ගියොත් උපමා උපමේයන් රාශියක් තියෙන නම මං හිතනවා මේ ඔබට ඇති. මේ තමයි ජීවිතයේ ස්වභාවය. මේ කාමයේ පස්සේ දුවන එක නවත්තන්න මගේ රත්තරන් පින්කවත්ටි. මේ ස්කන්ධ පිළිබඳව කල්පනා කරන්න මේ ලැබිච්ච ස්කන්ධත් මේ තරම් අසාරයි නම්, මේ තරම් නිස්සාරයි නම්, මේ තරම් වැඩ මේවා කියන්නේ බන නෙමෙයි. මේවා බන නෙමෙයි. මේ ජීවිතේ ඔය පින්වතුන්ලා හිතන්පා මේවා තියෙන්නේ පොතේය. අනේ ඔය අපිට අදාළ මේ ඔය පින්වතුන්ලාගේ ජීවිතය. ඔය පින්වතුන්ලාගේ ජීවිතේ පිළිබඳව ලියපු ග්‍රන්ථය තමයි ධර්මය කියලා කියන්නේ. හරිද? ධර්මයේ ජීවිතය ගැන ලියලා තියෙනවා මිසක් ජීවිතෙන් එළිය දේවල් ධර්මයේ නැහැ. අපි දැන් අවුරුදු 5මාරක් පමණ මේ ශාසනයේනේ අකුරක් පාසා මගේ ජීවිතය ගැන මටත් වඩා හොඳට කියවපු මගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මය ඔබේ ජීවිතය ගැන කියපු දේවල්. මේ එකක්වත් අපිට වෙන්නේ නැති වෙයි කියලා නම් හිතන්න එපා. එහෙම හිතුවොත් ඔබට මේ ජීවිතේ නැති වුණාට පස්සේ ඔබ පරාජිතෙක් බවට පත් වෙයි. පින්වත්නි මේ බණ අහනකොට ඔබට දැනෙන්න ඕනේ මෙන්න මෙහෙම. කොහොමද? ෂෝක් බණක් ඇහුවා. එහෙම නෙමෙයි. අනේ ඊළඟ පාර අපේ ගමටත් ගෙන්න ගන්න තියෙනවා නම් ඒවා පින්වත්නි නිකන් ව්‍යාපාර. මේ බණ අහනකොට ඔබට දැනෙන්න ඕනේ අභික්ඛන්තම්බ අනේ ආශ්චර්යයි ස්වාමීනි ආශ්චර්යයි. යටිකුරු කරපු එකක් උඩුකුරු කරා වගේ ස්වාමීනි මං ජීවිතය ගැන හිතන් හිටපු විදිය නෙමෙයි ඇත්තටම ජීවිතේ. ඔන්න ඕම ඇහෙනවනම් ඒ තමයි බණ. hina වෙන්න, සමච්චලයකට ලක් කරන්න, කුඹුරු කොටන්න ඕවට නෙමෙයි බණ. බගා කරන විදිහක් කියලා දෙන්න. ඒවා මහා සද්ධර්ම ප්‍රතිරූපක. ඒවා බෙරහඬ නෙමෙයි ඇනහඬ. ස්වාමීනි වහලා තිබ්බ එකක් ඇරලා පෙන්නවා වගේ හරිම ආශ්චර්යයි ස්වාමීනි. පාර වැරදිලා ගියේ අපිට හරි පාර පෙන්නවා වගේ ස්වාමීනි. හරිම ආශ්චර්යයි ස්වාමීනි. මෙහෙම ඔබට දැනෙන්න ඕන. පිළිදෙ මේ බණ ටික අහනකොට සමහරෙක්ට ඔබට හිතේ ස්වාමීන් වහන්සේ කියන කතාව සම්පූර්ණයෙන් ඇත්ත. හැබැයි දැන් අපි මොකද කරන්නේ? සොලියුෂන් එක. මොකද්ද ස්වාමීනි අපිට දැන් මහාන වෙන්නත් බෑ. දරුවෝ ඉන්නවා, බිරින්දෑවරු ඉන්නවා, මේගොල්ලන්ව දාලා එන්නත් බෑ.
මේකටත් විදියක් කිව්වේ නැති වුණොත් මං හරිම අසත්පුරුෂයි. ඒ නිසා මේකටත් ක්‍රමයක් කියන්න. පිළිගන්නේ දැන් ඔබ ඔබේ ජීවිතේ ගොඩාක් දුර ගිහිල්ලා ඉවරයි. දැන් ආයෙත් ඔක රිවර්ස් කරන්න යන්න එපා. ඔබට රිවර්ස් කරන්නත් බෑ, කරන්න කාලෙකුත් නැහැ. දැන් අපි නම් අපේ තරුණ ජීවිත කාලෙදිම මේක යම් තරමකට තේරුම් අරගෙන අර මේ වලවල් රහිත පාරෙන් දාගෙන වලවල් සහිත පාර මග ඇරලා වලවල් රහිත පාරකට දාගත්තා. දැන් හරි සනීපයි. උයන්න නෑ, කැරට් සුද්ධ කරන්න නෑ, පොල් ගාන්න නෑ, බැඩට යන්න නෑ, වලම් පිගම් හොදන්න නෑ, කිසිම දෙයක් නෑ. දරුවෝ ඉස්කෝලේ ගෙනියන්න නෑ, බිරින්දෑවරු පෝෂණය කරන්න නෑ, දානි ටික බඩගින්නක් ආවොත් පාත්‍රය අරගෙන ගෙවල් 3කට 4කට පින්ඩපාත ගියාම ඇති වෙන්න ලැබෙනවා. ඒක වැළඳුවාම ආයි දැන් ඔය පිංගුතුල උදේට කාලා දවල්ට කන්නේ මොනවද කියලා හිතනවා. දවල්ට කාලා රැයට කන්නේ මොනවද හිතනවා. රැයට කාලා නිදා ගන්න යද්දි උදේට ආයිත් කන්නේ. අපිට එහෙම නෑනේ. අද උදේ වැළඳුවාට පස්සේ හෙට වළඳන්නේ මොනවද කියන එක තීරණය කරන්නේ හෙට. ඒකත් බඩගිනි හැදුනොත් විතරයි. හැදුන්නේ නැති වුණොත් නිකන් ඉන්නේ. හරිම නිදහස් ජීවිතය. අපිට ආපහු මේක පස්සට ගන්න බෑ. පස්සට ගන්නත් එපා. දැන් ඔබ කරන්න ඕනි. මේ උපමාව හොඳට මතක තියාගන්න. දැන් රිවර්ස් කරන්න එපා. ඔය යන ගමන්ම වාහනය පාරේ අයිනකට කරලා නවත්තලා බැහැලා යන්න. ඒ කියන්නේ ජීවිත රේස් එක නවත්ත ගන්න. දුවන දිවිල්ල නවත්තන්න. වැඩක් නැහැ කියලා කල්පනා කරන්න. පහන තියලා කල්පනා කරන්න මගේ පින්වත්නි. පූජේවි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්කං. පුප්පං මිලායාති යතහි ධම්ම කායෝ තතහයාති විනාශභාව. හැමදේම දවසට විනාඩි 1440ක් තියෙනවා. විනාඩි 1440ක් මං කියන්නේ. ඔබ විනාඩි 1400ක් ගන්න ඔබට. විනාඩි 40ක් දෙන්න මට. විනාඩි 40ක් හවස 6ට පහන තියලා ගෙදර හඳුන් කූරක් පහනක් පත්තු කරලා ඉඳගෙන විනාඩි 40ක් කල්පනා කරන්න. මේ ජීවිතයේ අවසානය මෙතන නම් මම මේ දුවන එකේ අර්ථය මොකක්ද? තමන්ගේ දරුවට මේ කතාව කියලා දෙන්න. නෝනට මේ කතාව කියලා දෙන්න. මහත්තයාට මේ කතාව කියලා දෙන්න. දුවට පුතාට මේ කතාව කියලා දෙන්න. කට්ටියත් එක්කම දුවන්න නෙමෙයි, රේස් එකක් යන්න නෙමෙයි, හම්බ කරන්න නෙමෙයි, මේ සංසාරෙන් නවතින පණිවිඩයට හිත අලවා ගන්න. එහෙම කරගත්තොත් නිතර නිතර බණ අහලා පිටින් ගෙදර ඔය නිදාගත්තේ හැමදේම මහා අසංකර ලෝකික ජීවත් වෙන්න එපා. පොඩි බණ පදයක් දාලා ඔය රේඩියෝ එක ටීවී එක යන නැත්තම් අන්තර්ජාලයේ ඕන තරම් බණ තියෙනවා. චුට්ටක් කනට ඇහෙන්න තියාගෙන නිදා ගන්න. කොට්ටට ගිහිල්ලා S2 බැහැෙන අතරතුර ඔබට ඇහෙන බණ පදේ ඔබේ ජීවිතේ වෙනස් කරයි. මගේ ජීවිතේ වෙනස් කරා. ඔබේ ජීවිතෙත් නිසකවම වෙනස් කරයි. ඔබේ අම්මා තාත්තා මැරිච්ච වෙලාවක, දරුවෙක් මැරිච්ච වෙලාවක, ඥාතියෙක් මැරිච්ච වෙලාවක ඒවට නිකරුණේ වලතුලට යන්න දෙන්න එපා. ඒවා අල්ලලා බලන්න, පෙරික්සලා බලන්න, කල්පනා කරලා බලන්න ජීවිතය යථාර්ථය මේක නම් මේ ස්කන්ධ එක්ක නැවත නැවත යන ගමන කුමක්ද? පින්වත්නි. මෙන්න මෙතනදී අපූර්ව සිද්ධියක් වෙනවා. ඔබට මේ ජීවිතයේ ඇතිවීම නැතිවීම පේන්න ගන්නවා. හරිද? ඇතිවීම නැතිවීම පේන්න ගන්න ඔබට ඊළඟට මේකට කියන උද්‍යව්‍ය ඥානය කියලා. මේක ටිකක් එහා තියෙන ඥානයක්. අපි ඊළඟ පාර ධර්ම දේශනාවේ ඉඳන් මේ භාවනාවක් කියලා දෙන්නම් හරියට පිළිවෙලට කොහොමද මේ භාවනාව කරන්න කියලා. මම මේක කියලා දෙන්නම්. බය වෙන්න එපා. හරියට පිළිවෙලට පිරිසිදුවට තේරුම් ගන්න පුළුවන් වෙන්න. මේක මම කියලා දෙනවා. ඇතිවීම නැතිවීම දකින්න ඔබට ඊළඟට පේන්න ගන්නව නැතිවීම භංගානුපස්සනාව. නැතිවීම පේන්න ගද්දිම ඔබට ඊළඟට ඇති වෙන්න පින්වත්නි බයක්. අන්නේ බය කියන එක ඇතිවිය යුත්තක්මයි. මොන බයක්ද? ඔකට කියන්නේ බයතුපට්ඨාන ඥානිය කියලා. ඒක අර හොල්මන් වලට ඇති වෙනවා වගේ බයක් නෙමෙයි. කිඹුලට අලියෙක් දැකලා ඇති වෙනවා වගේ මහා අමුතු බයක් නෙමෙයි. මේ බය තමයි ස්කන්ධ සහිත ලෝකයේ පරිහරණය කිරීමේ බය. දරුවෙක් ඉපදුනහම මතක් වෙනවා දෙයියනේ මේකත් මැරෙන්න නේද ඉපදු. අන්න බය. ඒ නිසා මම මේවත් එක්ක මේ ඕනවට වඩා ඔට්ටු වෙවි ඉඳලා වැඩක් නෑ. නෝනව දකින්නකොට මහත්යව දකින්නකොට මතක් වෙන්න ඕනේ මේගොල්ලෝ මැරෙන්න ඉන්න අය මම මේ ඕනවට වඩා මේ බැඳීමක් ඇති කරගෙන වැඩක්. ඒ කියන්නේ බැඳීමක් ඇති කරගෙන වැඩක් නෑ කියන්නේ කන්න දෙන එළවලු තුنين දෙකක් අඩු කරලා එකක් වෙලා දෙන්න කියලා නෙමෙයි. තුනක් බැරි නම් පහක් වෙලා දෙන්න. මේක වර්ධවා ගන්න එපා. මේ කියන්නේ අතුලාන්තයෙන් ඇති කරගන්න අපේක්ෂාව බලාපොරොත්තු නැති කරලා දාන්න. ඒ බය ඇති වෙන්න ඕනේ. බය ඇති වෙනකොට ආදීනෝ පේන්න ගන්නවා. ආදීනවත් එක්කම පින්වත්නි ක්‍රමානුකූලව ගලා ඔබ මේකට කලකිරෙනවා. ඔබ මේ ජීවිතයට කලකිරෙනවා. නිබ්බිදානුපස්සනාව. ඔබට ඇති වෙනවා දෙයිහාමුදුරුවනේ මම මේකෙන් මිදෙන්න ඕනේ. මුංචිතු කම්මතා ඥානය. මේ විදර්ශනා ඥානය. මම මේකෙන් මිදෙන්න ඕනේ. මේ නැවත නැවත යන සසරින් වැඩක් නැහැ. අම්මේ තාත්තේ නෝනේ මහත්තයෝ කතා කරන්න. පුතේ දුවේ අපි මේකෙන් මිදෙමු.
මේ නැවත නැවත හටගන්න ස්කන්ධයන්ගේ පළක් නෑ. මම මේකෙන් මිදෙනවා. ඔබලත් පුළුවන් නම් මිදිට ඵලයන් කියලා. කතා කරගෙන මුංචිත කම්මිත මිදෙන්න කැමැත්ත ඇති කරගන්න. ක්‍රමානුකූලව ගිහලා සංකාර උපේක්ඛා. ඒ කියන්නේ කිසිදු සංස්කාරයකට ඇලීමකුත් නැති, ගැටීමකුත් නැති, උපාදානයක් නැති හරි අපූර්ව තැනකට හිතපත් වෙනවා. ඔන්න ඔතනටපත් වෙච්ච කෙනෙක්ගේ හිත මාර්ග අවස්ථාවෙන් ඵල අවස්ථාවට යනවා කියන එක ඒ තරම් දුර තියෙන කාරණාවක් නෙමෙයි. හැබැයි මෙන්න මෙහෙමයි වෙන්නේ. අහගන්න. දැන් ඔන්න මරණාසන්න චිත්ත වීතියට එනවා. කියන්නේ මරණ වේලාවේ අවසාන සිත් පරම්පරාව යනවා. ඇහැ ඉස්සරහට රූපයක් ආවත් Tamanට මේ ජීවිතය පිළිබඳව ආශාවක් නැති නිසාම ස්කන්ධය පිළිබඳව උපාදානයක් නැතුව ඔබට මරණයටපත් වෙන්න සිදු වුණොත් පුළුවන් වුණොත් මොකද වෙන්නේ? චුතියටපත් වෙනවර කූඩැල්ල දැකලා තියෙනවද? කූඩැල්ල පින්වත්නි ආයි තැනකට යන්නේ එයාට අල්ලගන්න තැනක් තිබ්බොත් විතරයි. යම් වෙලාවක කූඩැල්ල ගිහිල්ලා අවසානයේ අඩිය තිබ්බට පස්සේ එයාට ආපහු අඩිය තියාගන්න තැනක් නැත්තම් එයා මෙහෙම ටුට්ටක් වැනිලා හිටපු තැනම නිරුද්ධ වෙලා යනවා. අන්න ඒ වගේ සිත කියන්නේ කූඩැල්ලෙක් වගේ අල්ලගන්න තැනක් තියෙනකොට අල්ලගන්නවා. අල්ලගන්න තැනක් නැති වෙනකොට උපාදානිය නැති වෙනකොට ආයිත්තරයක් හටගන්න නැතුව චුති චිත්තය නිරුද්ධ වෙනවා. ආයිත් ප්‍රතිසන්දියක් නැහැ. ප්‍රතිසන්දිය නැහැ කියන්නේම මොකක් නැද්ද? නාම නැහැ, රූප නැහැ, ජීවිතයක් කියලා එකක් නැහැ, රූපස්කන්ධයක් නැහැ, වේදනාස්කන්ධයක් නැහැ, සංඥා සංකාර විඥාන කෙටියෙන්ම කිව්වොත් ඔබ නැහැ. දිගකට භාවයක් නැහැ, ලොකු පොඩි භාවයක් නැහැ, සුභාසුභ භාවයක් නැහැ. කොච්චර සනීපද බලන්න. කැමති නැද්ද? ඉතින් බුදුදහම මෙන්න මේකට. ඔබේ පුතාව ශිෂ්‍යත්ව පාස් කරලා දෙන්න විභාග අංකය ගහලා බෝධිය එල්ලුවට විභාගේ පාස් වෙන්නේ නැහැ. කසාද බඳින්න බැරි වෙච්ච දරුවන්ට කසාද හොයන්න නෙමෙයි බුදුදහම. අසනීප අමාරු වෙලා ඉන්න කෙනාට තැඹිලි මතුරන්න නෙමෙයි බුදුදහම. ඒගොල්ලන්ට පිරිච්චිය කිය සුව කරගන්නම නෙමෙයි බුදුදහම. ඒක කරගන්න පුළුවන්. බුදුදහම නම් මේ සසරින් එතර වෙලා යන්නයි. මේ ස්කන්ධ ලෝකෙන් එතර වෙලා යන්නයි. මේ ස්කන්ධ ලෝකයට තිත තියන්නයි. ස්කන්ධ ලෝකෙන් සමුගන්නයි. මේකට පින්වත්නි කැමැත්ත ඇති කරගෙන හැබැයි මෙහෙමයි. දැන් මම මේක කියනවනේ. ඔය පින්වතුන්ලා මම මේක කිව්වට පස්සේ දැන් හෙට ඉඳන් ওই රේස් එක නවත්ත ගන්නීද? හෙට ඉඳන් නෙමෙයි. අද පොයේ දවසේවත් අඩුව මේ රේස් එක නවත්ත ගන්න ඔබට පුළුවන් කමක්. එතකොට එහෙනම් මේ ස්වාමීන් වහන්සේලා බණ කියන්නේ ඇයි? වැඩක් නැහැ නේද පින්වත්නි? අපි මේ බණ කියන එක නවත්තමුද? මේ බණ අහන එක නවත්තමුද? ඇයි? මේකෙන් නවතින්නේ නැහැ ඔබ. මම මේ පහුගිය දවසක කොළඹ යනකොට බේස්ලයින් පාරේ මගේ ඉස්සරහින් කුණු ලොරියක් ගියා. මේ කුණු ලොරියට පින්වත්නි හරි ලස්සන සංසිද්ධියක් වුණා. මට මේක හරියට හිතේ වැදිච්ච දෙයක්. මේ කපුටෝ ඉන්නවනේ. දැන් පාරේ තව වාහන තියෙනවා. BMW තියෙනවා, Audi තියෙනවා, Vitz තියෙනවා, hybrid. කපුටෝ ඉන්නවනේ. කපුටෝ ඇවිල්ලා වහන්නේ BMW උඩටද කුණු ලොරිය උඩටද? කුණු ලොරිය උඩට. ඇයි? කපුටගේ ස්වභාවය කුණු කන ස්වභාවය. කොච්චර හොඳ ඒවා තිබ්බත් වැඩක් නැහැ. මේක දකිද්දිම මට මතක් වුණේ ඔබව. ඇයි? මෙච්චර බුද්ධ ශාසනයක් තියෙනවා. ස්කන්ධ නිරෝධයක් තියෙනවා. සැනසීම ගැන කියනවා. සැප ගැන කියනවා. ජීවිතයේ සැනසීම තෘප්තිය ලැබෙන මාර්ගය පෙන්නනවා. ඔය පිංගුතුල අර කපුට වගේ ගිහිල්ලා වහන්නෙම ස්කන්ධ කියන කුණු උඩට නෙමෙයි. ඔය පිංගුතුල වහන්න try කරන්නෙම මේ දැන් බලන්නකො ඔය පිංගුතුල හීනෙන් දැකලා තියෙනවද සෝවාන් වෙනවා? හීනෙන් දැකලා තියෙනවද ධ්‍යාන ලබනවා? හීනෙන් දැකලා තියෙනවද මහාන වෙනවා? හීනෙන් දකින්නේ සුයිප් පැදෙනවා. ලොකු ගේක ජීවත් වෙනවා. ෆ්ලයිට් එක මොනවද පින්වත්නි හීනෙනුත් කුණු. නින්දෙනුත් කුණු. ජීවිතේම කුණු හීනෙනුත් කුණු. කුණුත් එක්ක නැකිටලා කුණුත් එක්ක ජීවත් වෙලා කුණුත් එක්ක නිදාගන්න මිනිස්සු කුණු හීනෙනුත් දකින්නවා කියන එක අපිට නම් අරුමයක් නෙමෙයි. හැබැයි මේ ඇත්ත තේරුම් ගන්න ප්‍රඥාවන්තයෝ සුළුතරයක් මේකෙන් ඈතර වෙනවා. පින්වත්නි ඒ සුළුතරයේ උඩට ඔබ එන්නම එපයි. එන්න එපාද? එන්නේ නැද්ද? කවද දෙන්නේ දැන් පෙන්ෂන් ගිහිල්ලා හාමුදුරනේ භාවනා කරන්න එන්නම්. දරුවව ඉංජිනේර කෙනෙක් කරලා එන්නම් භාවනා කරන්න. මේවා ඔක්කොම බොරු වැඩ. කාලේ පස්සට දා ගැනීම. අවසානයේදී නවගුණ වැලක් අතට අරගෙන ගැන හිටියට නිවන් යන්න බෑ පින්වත්නි. මේ අවස්ථාව අතහැර ගත්තොත් කොයි හරි ඔය ත්‍රිකුණාමලේ පැත්තක හරකෙක් වෙලා ඉපදෙලා
කුළු ගෙඩි පාරවල් ඔලුවට ගහලා මැරිලා වැටෙනකොට දෙන්නෙක් දෙපැත්තෙන් කියත් අල්ලගෙන බෙල්ල කපන සත්වෙක් වෙලා ජීවත් වෙලා ඉන්නකොට අර අපේ ආරෙම් සේනාසන ඉන්නවා බලු පැටියෙක්. කාලයකට කලින් ගෙනාවේ බයික් එකකට යට වෙලා කොන්ද. යට කකුල් දෙකම පණ නැහැ. හරිද? ඉස්සරහ අත් දෙකෙන් තමයි ඇදී ඇදී යන්නේ. ඇදී ඇදී යන නිසා අපි ටික දවසක් මෙයාව ලිහලා තිබ්බට ඇදී ඇදී යන නිසා කකුල හැමතැනම තුවාල වෙලා පණුව වැක්කිරෙන්න ගත්තා. බෙහෙත් ටිකක් දාලා දැන් ඔය පින්වතුන්ලට ඔය වගේ බල්ලෙක් හම්බුනොත් මොකද කරන්නේ? එක්ක මිරිස් කුඩු තලියක් අතහරි නැත්නම් බ්‍රේක් ඔයිල් ටිකක් දාන්න. ඔය පින්වතුන් නිකන් හිතන්න ඔය පින්වතුන්ලගේ තුවාලයකට කවුරු හරි මිරිස් කුඩු ගැහුවොත් කවුරු හරි බ්‍රේක් ඔයිල් ටිකක් අතහැරියොත් කොච්චර පිච්චෙනවද පිටුනක්. අර අහිංසක ජීවිතවලට ඔය පින්වතුන්ලට දැනෙන්නේ නැති නිසා ඔය පින්වතුන්ලා නිකන් ගහලා දානවා. මම කියන්නේ දැන් මේ ඊපෙරේද ගිහිල්ලා බලනකොට ලස්සන ගම ආරන්න ඉන්නවා මේ පිටේ තුවාලයක් හැදිලා පිටෙන් බැලුවාම බඩ පේනවා උඩි. පණුව ඇතුලේ නටනවා පේනවා. කෙන්දිරි ගාම මට තාමත් කන් වල රැව්පිලි රැව් දෙනවා. කොච්චර අමාරුවක් ඇද්ද? අපි මොකද කරන්නේ? අපි බෙහෙත් ටිකක් දානවා. කන්න දෙනවා. ජීවිත කාලෙම බැඳලා තියන්න වෙලා මගේ පින්වතුන්ලා හිතන්න ඔබට ඊළඟ පාරේ ඒ වගේ ජීවිතයක් ලැබුණොත් ඔබේ දරුවා ඒ වගේ තැනකට ගියොත් ඔබට පුළුවන් ද බේරගන්න? ඔබට පුළුවන් ද කන්න ටිකක් දෙන්න? ඔබට පුළුවන් ද බේත් හේත් ටිකක් දාන්න? ඔබට සිද්ධ වෙන්නේ මිරිස් කුඩු තලියක් දාන්න හරි බ්‍රේක් ඔයිල් ටිකක් දාන්න හරි. පින්වත්නි භයානක සසර ගමන. නවතින්න ඕනි සසර ගමන. මිදෙන්න ඕනි සසර ගමන. කලකිරෙන්න ඕනි සසර ගමන. බය වෙන්න ඕනි සසර ගමන. ආදීනවේ දකින්න ඕනි සසර ගමන. ඇලිය යුතු තැනක් නෙමෙයි. නැවතිය යුතු තැනක් නෙමෙයි. මිදිය යුතු තැනක්. ගැලවිය යුතු තැනක්. ඊතර විය යුතු තැනක්. තාමත් ඔබට මේ ධර්මයේ තියෙනවා. තාමත් ඔබට මේ ධර්මය ඇහෙනවා. හැබැයි මට වෙලාවක හිතෙනවා මේ කළු ගල් නිවන් දැක්කත් බණ අහලා මිනිස්සු නිවන් දකින්න එකක් නැහැ. ඇයි? කුණු වල වහපු කපුට වගේ කුණුම හොය හොය ජීවත් වෙනවා. පිටින් මේකෙන් මිදලා යන්න. මට ඔබව ආපහු සසරදී හම්බ වෙන එකක් නෑ. ඔබට මාව හම්බ වෙන්නේ හේකුත් නෑ. කොයි කල්යාණ මිත්‍රෙක් ඔබට උදව් කරයිද කියලා කවුද දන්නේ? වේගෙන් අප්‍රමාදීව පිටින් මේව ඇහුණාම ඔය පින්වතුන්ලට දැනෙන්න ඕනේ නිකන් ඔළුවේ ගින්නක් ඇති වුණා වගේ. දෙයිනේ තව කොච්චර පොඩි කාලයයිද තියෙන්නේ නේ. හිස මත ගිනි ගත්තෙක්. ඒ ගින්න නිවන්න උත්සාහ කරනවා වගේ වේගයෙන් කැපවීමෙන් උනන්දුවෙන් අර මිලක්කතිස්ස කියලා තෙරුන් වහන්සේ නමක් හිටියා. භාවනා කලේ මගේ පින්වත්නි තෙත පිදුරු ඔළුවේ තියාගෙන. නිින්ද යන ওই පින්වතුන්ලා කවදාවත් මේ කකුල වතුර වල බාගෙන භාවනා කරලා තියෙනවද? මේ පොඩි උපාධි ගන්න අවුරුදු 4-5 විභාග කරන්න. මහන්සි වෙච්ච මහන්සිය නිවනට කැප කරා නම් ඔය ගිහි ගෙදර හදන්න කැප කරපු මහන්සිය ඕකින් 120ක් නිවනට දැම්මනම් මේ වෙනකොට ඔබ මාර්ගඵලයක් ධ්‍යානයක් ලබලා. මෙච්චර සරලව මේ ජීවිතය අවබෝධ කරගන්න තියෙද්දි ඔය පින්වතුන්ලා කුණු ලොරිය වහපු කපුට්ට වගේම තමයි බයිනව නෙමෙයි. මේ බයිනව කියලා හිතන්න එපා. පින්වත්නි මේ අවවාද ටික දෙන්නේ හරිම සෙනෙහසින්, හරිම ලෙන්ගතුකමකින්, හරිම අනුකම්පාවකින් ඔබේ අසරණකම දැකලාමයි. අපිට මුකුත් අරන් යන්න නෙමෙයි. අපිට මුකුත් ගෙනියන්න නෙමෙයි. ඒ නිසා මේ ජීවිතයේ මේ යථාර්ථය දැකලා එතර වෙලා යන්න. ඔබට මේ ධර්ම දේශනාවත් ඒකාන්ත පාරමිතාවක් වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම්පිරේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ විශේෂයෙන්ම මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරලා සංසාර ජීවිතය පිළිබඳව යම් අවබෝධයක් ඔබට ආවනම්, යම් ඥානයක් ඔබට ආවනම්, ඒ ඥානය ධර්ම ශ්‍රවණමය කුසලයේ අප විසින් ධර්මයේ දේශනා කිරීමෙන් ලද්දා වූ කුසලයේ අනුමෝදන් කරමු. ඔබ අපි නමින් මිය පරලොව යන්නට යෙදුණු යම් ඥාතියෙක් මෙපින් බලාගෙන ඉන්නවා නම් ඒ සියලුම ඥාතීන්ට 30 වසරක කුරුළු යුද්ධයෙන් රටදැයි වෙනුවෙන් දිවිපිදු සියලුම රණවිරුවන්ට මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් දිවිපිදු සියලුම සංඝ පේත්‍රෝන් වහන්සේලාට සම්බුද්ධ ශාසනය සුරකින දීපය වෙනුවෙන් දිවිපිදු සියලුම ජාතික වීරයන්ට මෙපින් අනුමෝදන් වේවා. සංසාර ජීවිතය සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියක් වෙත්නම් ප්‍රාර්ථනීය බෝධියෙන් උතුම් නිවනින් නිවෙන්න මේ කුසල් පාරමී වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම්පිරේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම ඔබට පුණ්‍යානුමෝදනා කරනවා.
මේ උතුම් ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කරන්නට අවකාශය සලසා දෙමින් කටයුතු කරන සියලෝම පින්වතුන්ලට එවැගේම ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ හැම දිනෙකටම අපට මේ ධම් විනය උගන්වා වදාළ සියලෝම ගුරු දේවෝත්තම ස්වාමින් වහන්සේලාට අනුකම්පාවෙන් අපෝපස්ථාන කරන දායක කාරකාදීන්ට සියලෝම පින් අනුමෝදන් වේවා. සංසාර ජීවිතයේ යම් දුකක් පීඩාවක් ලබන්න කර්මයක් රැස් කරගෙන ඉන්නවා නම් කර්ම ශක්තියෙන් හීන භාවයටපත් වේවා. පුණ්‍ය විපාකයේ මහත් භාවයටපත් වේවා. සියලුම යහපත් ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම සිද්ධ භාවයටපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී වේවා. පාරමී ශක්තියින් වේවා. පාරමී ධම් පිරේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වෙහෙර විහාර ගම්දනව් වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා මෙපින් අනුමෝදන් කර ගනිත්වා. දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවේවා. මේ කුසල් පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.